තිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේ දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළුලවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සතහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සතහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය කුරුණෑගල ධම්මානන්ද පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ මහව යටකලානේගම පදිංචි ජේ.එම්. කමලාවතී උපාසක මෑණියන් ඇතුළු දූදරු පිරිස සමග උපුල් වෙහෙර පදිංචි නෑදෑ පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् ये पुग्गलाट् सतं पसत्था चत्तारि एतानि युगानि यन्ति ते दक्खिनेय्या सुगतस्स सावका एतेषु दिन्नानि महाफलानि इदम्पि संघे रत्नं पनीतं एतेन सच्चेन सुवत्ति होतु श्रद्धा संपन्न गुण संपन्न पिන්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපිටත් වාසනාව ලැබුණා මේ සත්‍ය අහන්න ගුණ ධර්ම උපදවා ගන්නට ජීවිතේ දියුණු කර ගන්නට මේ ශාසනයේ අපිට සරණ යන්නට ලැබුණු රත්න තුනක් තියෙනවා මේ ශාසනය තුල අපට සරණ යන්නට ලැබුණු උතුම් මහෝත්තම රත්න තුනක් තියෙනවා එකක් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ නම් වූ මාණික්‍ය රත්නය ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ සුමිහිරි ස්වාක්කාතාදී ගුණයන්ගෙන් සමලංකృత පරමෝත්තම ශ්‍රී සද්ධර්මය ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය ওই රත්න තුන අපිට සරණ යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා මේ රත්න තුනෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනවත් සමගම බිහි වුණේ රත්න දෙකයි එකක් ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ නම් වූ රත්නය අනිත් එක ස්වාක්කාතාදී ගුණයන්ගෙන් සමලංකృత පරමෝත්තම ශ්‍රී සද්ධර්මයේ නම් වූ රත්නය අපි අහලා තියෙනවා බුද්ධ ගයාවේ බෝමැඩ අභියස භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරද්දී ඒ පලාතින් වෙළඳාමේ යනවා දෙන්නෙක් ඒ තමයි තපුස්ස බල්ලික කියන දෙන්නා
මේ දෙන්න වෙළඳාම යනකොට අපූර්ව සිද්ධියක් වෙනවා. ඒ තමයි කලින් ජීවිතේ ඒ දෙදෙනාගේම පින්වන්ත මෑණියන් දේවතාවියක්. මේ දෙව්දුව ඒ අසල විමානයක ඉඳගෙන දැන් මේගොල්ලෝ එතනින් යනකොට දකින්නවා මේගොල්ලෝ ගාව තියෙනවා අග්ගලා මීපැණි. විලඳ මීපැණි නෙවෙයි. මදුංච මදු ගෝලිකංච කියලා කියන්නේ. අග්ගලා සහ මීපැණි. දුර ගමන් යන අයනේ. එතකොට වෙළඳාම යන මේගොල්ලෝ ගාව අග්ගලා තියෙනවා මීපැණි තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේගොල්ලන්ට දානයක් පූජා කරගන්න අවස්ථාවක් සලසන්න ඕනේ කියලා මේ දෙව්දුව මේගොල්ලන්ට කියනවා තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කිට්ටුවමයි වැඩ ඉන්නේ. ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේට ඔබලා ගාවේ තියෙන අග්ගලා සහ මීපැණි දාණය පූජා කරන්න කිව්වා. ඒක ඔබලාට බොහෝ කාලයක් යහපත පිණිස හිතසුව පිණිස පවතිනු ඇත කිව්වා. හරි සතුටටපත් වුණා මේගොල්ලෝ. ජීවිතේට එහෙම ලැබිච්ච අවස්ථාවක් කොයිතරම් වාග්යක්ද. ගොඩක් සතුට වුණා. ඒ නිසා මේ කණ්ඩායම මේ වෙළඳ දෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලා සිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අපි ළඟ තියෙන අග්ගලා දාණය මීපැණි දාණය අපි කෙරේ අනුකම්පාවෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නාසේක්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලනවා තථාගතයන් වහන්සේලාගේ සිරිතක් නැහැ දානයක් මේ අත් දෙකට පිළි අරගන්න. දැන් පාත්‍රයක් නැහැ එතකොට. දාන පිළි අරගන්න බඳුනක් නැහැ එතකොට. එතකොට තථාගතයන් වහන්සේලාගේ සිරිතක් නැහැ. අතීත බුදුවරුන්ගේවත් සිරිතක් නැහැ. කෙනෙක් පූජා කරන ඉබඳු දානයක් දෑතට පිළිගැනීමක් නැහැ. මම මේක පිළිගන්නේ කොහොමද කියලා හිතද්දිම තථාගතයන් වහන්සේගේ අදහස සිය සිතින් දැනගත් සිව්වරන් දෙවි රජවරු සතරවරන් දෙවිවරු හතර පැත්තින් ශෛලමය පාත්‍ර හතරක් අරගෙන බුදුරජාණන් වහන්සේ අභියස පෙනී ඉන්නවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ පාත්‍ර හතරම එකක් වෙනසේ අදිෂ්ඨාන කරගෙන ඒ ලැබුණු පාත්‍රයට තමයි අර තපස්සු භල්ලික කියන ඒ වෙළඳුන් දෙදෙනාගේ අග්ගලා මීපැණි දාණය පිළි අරගන්න. ඉතින් මේ හරි සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි අද ඉඳලා භාග්‍යවතුන් වහන්සේවත් ශ්‍රී සත් ධර්මයට සරණ ගිය උපාසකවරු හැටියට පිළිගන්නාසේක්වා කියලා. බලන්න පින්වතුනි මේ සංසාරේ මේ දෙන්න පතාගෙන එනවා. කුමක් පිණිසද? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශාසනය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේවත් ධර්මයට පමණක් සරණ ගිය උපාසකවරු බවට පත් වෙන්න. ඒ නිසා කියනවා ද්වේවාචිකා උපාසකා කියලා. මේගොල්ලෝ තමයි මේ ශාසනයේ ඉස්සරලාම් භාග්‍යතුන් වහන්සේව සරණ ගියේ ධර්මයේ සරණ ගියේ. හැබැයි සංඝ රත්නේ නැහැ. ඒ වෙනකොට සංඝ රත්නේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටියේ නැහැ. මේ අය මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මයේ සරණ ගියා. අන්න එහෙමයි ඉස්සරලාම උපාසක මහතුරු බිහි වුණේ. භාග්‍යතුන් වහන්සේවත් සරණ ගිය සද්ධර්මයේ සරණ ගිය. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයාට දේශනා කිරීම පිණිස පළමුවෙන්ම සද්ධර්මයේ දේශනා කිරීම පිණිස තමන්ට උපකාර කරපු ඒ පස්වග ශ්‍රමණයන් වහන්සේලා හොයාගෙන බරණැස ඉසිපතන මිගදායට වඩිනවනේ. එතනදී බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන තැන. චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු කොට දේශනා කරන තැන. ඒ සුද්ධ වූ භූමිය, ඒ පුණ්‍ය භූමිය. එතෙන්ට තමයි අපේ බුදුරජාණන් වහන්සේත් වැඩම කරන්නේ. ඒ වෙලාවේ පින්වතුනි අපි දන්නවා ඒ සිද්ධිය
උන්වහන්සේලා පිළි අරගෙන හිටියේ නෑ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් ඒ බුද්ධ රාජ්‍යය ලබා ගත්තා කියලා. පරෝපදේශ රහිතව ආර්ය සත්‍ය අවබෝධ කළා කියලා. ලෝකෙට දැන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා එකපාරටම පිළිගත්තේ නැහැ. ඒක අපි දන්නවා. නමුත් පින්වතුනි, එතන හිටියේ මහා පින්වන්ත පිරිසක්. ඔය අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ කරපු ප්‍රාර්ථනාවක්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනය, ඒ කියන්නේ මේන් කල්ප ලක්ෂයකට ඉහතදී ඒ පියුමතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ දකින්නව දවසක් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල එක්තරා භික්ෂුවකට අග්‍රස්ථානයක් පිරිනමනවා. මාගේ ශාසනය තුල චිර රාත්‍රඥ භික්ෂුන් වහන්සේලා අතුරින් මෙන්න මේ භික්ෂුව අග්‍රයි කියලා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ඒ ධූරේ පිරිනමනවා. එතකොට මේ තරුණයා මේ සිද්ධිය දකිනවා. දැකලා හිතට ඇති වෙන අදහසක්, අනේ මටත් මේ වගේ උතුම් දෙයක්, වටිනා දෙයක් ජීවිතේට ලැබෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඒක තමයි ප්‍රාර්ථනා කරන්නේ. 7 දවසක් බුදුපාමොක් මහසඟනට එදා දන් දීලා 7 වෙනි දවසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි, මාගේ මේ ව්‍යායාමය වෙන කිසිවකට නෙවෙයි. මටත් අනාගතයේ බුද්ධ ශාසනයක චිරරාත්‍රඥ භික්ෂුන් වහන්සේලා අතුරින් අග්‍රස්ථානයම ලැබේවා කියලා පතනවා. අන්න ඒ අනුව තමයි පළමු කොටම ධර්ම අවබෝධය කරන භික්ෂුන් වහන්සේලා අතරින් දැන් බලන්න මේ ශාසනයේ සරියුත් මොගලන් දෙනමටත් කලින් මේ ශාසනයේ අනිත් සියලු මහරහතන් වහන්සේලාටත් පෙර ආතුව ඉස්සරලාම අවබෝධ කරන්නේ කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඒකයි කියන්නේ චිර රාත්‍රඥ භික්ෂුන් වහන්සේලා අතරින් බොහෝ කල් අවබෝධ කළ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වෙනවා කියලා. එතකොට ඒ ධූරේ පතාගෙන ආපු මහ පින්වන්ත උත්තමයන් වහන්සේ නමක් මේ පස්නමටම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව කරනවා. එතනදී ඉස්සරලාම අවබෝධ කරනවා, සෝවාන් ඵලයටපත් වෙනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බලන්න ඉසිපතන මෙගදායේදී එදා කොච්චර ලස්සනට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ මහා කරුණාවෙන් මේ පිරිසට අනුග්‍රහ කරන්නට ඇද්ද. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට කීප නමක් වැඩ ඉන්නවා, දෙනමක් පිණ්ඩපාතේ වඩිනවා. එතකොට ඒ ඉතිරි වෙලා වැඩ ඉන්න පිරිසට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව කරනවා. එහෙම ඒ සියලුම ස්වාමීන් වහන්සේලා සෝවාන් ඵලයටපත් වෙනවනේ. දැන් මේ කතාවල් අපි දන්නවනේ. එතකොට අන්තිමට අනාත්ම ලක්ෂණ දේශනාව කරනවා. එතනදී සෞඛ්‍යලෙසුන් නසා පස්නමම අරහත් ඵලයටපත් වෙනවනේ. ඊට පස්සේ ලෝකෙට රහතන් වහන්සේලා 69ක් බිහි වෙනවා. කොහොමද? යසකුල පුත්‍රයාත් එක්ක එනවා 54ක්. එතකොට ලෝකෙට භාග්‍යතුන් වහන්සේත් එක්ක ලෝකෙට රහතන් වහන්සේලා 61 නමක් බවට පත් වෙනවා. බරණැස ඉසිපතන මිගදායේදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබලා මමත් මේ සංසාරේ මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ කරුණු 4ක් අවබෝධ කරගන්න නැති හින්දා. මොකක්ද ඒ කරුණු 4? ඒ තමයි චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය අවබෝධ නොකළ තාක් බිඳෙන්නේ නැහැ අවිද්‍යාව. ආර්ය සත්‍ය අවබෝධ කළොත් බිඳෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව බිඳුනොත් එයාගේ සංසාර ගමන එතනින් එහාට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් මහණෙනි, ඔබලාත් මමත් ඒ ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළා. දැන් මහණෙනි, ඔබලාත් මමත් මේ සංසාර දුකින් මිදුණා. මහණෙනි, බොහෝ දිනාට යහපත පිණිස, බොහෝ දිනාට හිතසුව පිණිස මේ සුන්දර ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ. මුල මැද අග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න.
දෙව් මිනිස් ලෝකයාගේ යහපත පිණිස චාරිකාවේ වඩින්ට දෙනමක් එකපාරක වඩින්ට එපා. බලන්න ලෝකෙටම රහතන් වහන්සේලා 69යි භාග්‍යතුන් වහන්සේ ඇරුණාම. එතකොට දෙනමක් වැඩියොත් පාඩුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දෙනමක් එක මගේ වඩින්න එපා. මමත් උරුවේලාවට වැඩම කරනවා ලෝකයාට සද්ධර්මයේ දේශනා කිරීම පිණිස. මහණෙනි ඔබලාත් ගම් ජනපදවල චාරිකාවේ හැසිරෙන්න කියලා බලන්න. ඒ සියලු රහතන් වහන්සේලාව පිටත් කළා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ තථාගත ධර්මයේ ලෝකයාට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේත් වඩිනවා කොහාටද? උරුවේලාවට. දැන් පින්වතුනි ස්වාමීන් වහන්සේලා ඒ ගම් ජනපදවලට වැඩම කරලා මේ සුන්දර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී ඒ ගම් ජනපදවල තරුණ උදවියට පැවිදි වෙන්න කැමැත්ත ඇති වෙනවා. අනේ අපිටත් මේ ශාසනය පැවිදි වෙන්න තියෙනවා, උපසම්පදා වෙන්න තියෙනවා නම් කියලා කැමැත්ත ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟටම ඉක්කරගෙන එනවා. දැන් දුර බැහැර පිරිස භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනටම එක්කරගෙන එනකොට ඒ කාලේ පාගමනින් ඒක කොච්චර වෙහෙසක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටම එක්කරගෙන එනවා. පැවිදි කරන්න, උපසම්පදා කරන්න. ඒක ඒ පැවිදි අපේක්ෂකයන්ට වෙහෙසක්, අපහසුතාවයක්. භික්ෂුන් වහන්සේලාටත් වෙහෙසක්, අපහසුතාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවසරයක් ලබා දෙනවා. මහණෙනි දැන් ඔබලාම ඒ ජනපදවල පැවිදි කළාට කමක් නැහැ, උපසම්පදා කළාට කමක් නැහැ කියලා ඒ කාලේ ඒ මුලින්ම බුදුරජාණන් වහන්සේ පැවිද්ද උපසම්පදාව අනුදැන වදාරන්නේ මේ තෙරුවන් සරණ යෑමයි. එතකොට කොහොමද පැවිදි වෙන්නේ, කොහොමද උපසම්පදා වෙන්නේ? මේ සිවුරු කෙස්රැවුල් බාලා කසාවත් ඇඳගෙන භික්ෂුන් වහන්සේලාට වන්දනා කරලා තෙරුවන් සරණ යන්න ඕනේ. එතකොට මේ පැවිද්ද අපේක්ෂාවෙන්, උපසම්පදාව අපේක්ෂාවෙන් තිසරණයේ පිහිටද්දිම ඒ තිසරණය තුලින්ම ඒ මුල් කාලේ පැවිද්දත් උපසම්පදාවත් ලැබෙනවා. ඊට පස්සේ තමයි ඒක බුදුරජාණන් වහන්සේ වෙනස් කරන්නේ. දැන් විනය කර්මයකින් තමයි උපසම්පදාව කරන්නේ. දැන් මේ විදිහට තෙරුවන් සරණ ගියාට පැවිද්ද ලැබෙනවා, උපසම්පදාව ලැබෙන්නේ උපසම්පදා විනය කර්මයෙන්. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැවිද්ද උපසම්පදාව අනුදැන වදාලේ ඔය විදිහට පින්වතුනි. ඊට පස්සේ දැන් මේ ශාසනයේ මහා සංඝරුවන තව තවත් වැඩි වුණා. මේ ශාසනයේ දැන් ජටිල භික්ෂුන් වහන්සේලා 1000ක් එකතු වුණා. ඊළඟට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් සමග 250ක් ශාසනයේ එතන පැවිදි වුණා. ඊළඟට භද්‍ර වර්ගීය කුමාරවරු 30ක් පැවිදි වුණා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල එන්න එන්න සංඝ පිරිස වැඩි වුණා. ආන්න ඒ විදිහට තමයි මේ ශාසනයේ සංඝ රත්නය බිහි වුණේ. බලන්න ඒ සංඝ රත්නය ගැන කියන ලස්සන ගාථාවක්. යේ පුග්ගලා අට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. බලන්න හරි අපූර්වයි අර්ථය. යේ පුග්ගලා අට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. මේ ශාසනයේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ තියෙනවා. දැන් මැදිරියට අපි වඩිනකොට මේ හැමෝම එක හඬින් කියනවා, අපිට ඇහෙනවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. දැන් බලන්න මේ ගාථාවෙන් කියවෙනවා යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. දැන් ශ්‍රාවක සංඝ රත්නය යුගල වශයෙන් ගත්තොත් 4යි.
පුජ්‍යල වශයෙන් ගත්තොත් 8යි. යේ පුද්ගලා 8 සතම් පසත්තා චත්තාරියේතානි යුගානි හොಂತಿ. එතකොට යුගල වශයෙන් ගත්තොත් 4යි, පුජ්‍යල වශයෙන් ගත්තොත් 8යි. එතකොට ඒ යුගල වශයෙන් ගත්තොත් 4ක් වෙන්නේ කොහොමද? පුජ්‍යල වශයෙන් ගත්තොත් 8ක් වෙන්නේ කොහොමද? අපි ඕක තේරුම් ගන්න ඕනේ. පින්නතුනි, පැවිදි වෙන්නේ උතුම් අරමුණක් ඇතිව. හැම කෙනෙක්ම පැවිදි වෙන්නේත් නැහැ. නමුත් කෙනෙකුට පැවිදි වෙන්න හිතුනොත් ඒක ලොකු ලාභයක්, වාසනාවක්. ගිහි ජීවිතය තුළ කුඩා හෝ වේවා, මහත් හෝ වේවා, භෝගස්කන්ධයේ හැර දමා තමයි ශාසනය පැවිදි වෙන්නේ. දැන් බලන්න. දවසක් වැරහැලි කඩක් ඇඳගත්තු කෙනෙක් නගුලක් කරේ තියාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ උඹරක් කාණ්ඩ යනවා. උදේ පාන්දර. හරි දුප්පත් මිනිස්සෙක්. එතකොට මේ කෙනා මේ කිලුටු ඇඳුම් කෑල්ලක් ඇඳගෙන උදේ පාන්දර නගුල කරේ තියාගෙන යනවා. ඒ හරක් බාන ගැට ගහලා හාන්න. මේ ස්වාමීන් වහන්සේ නමක් මේ කෙනාව දැකලා අනුකම්පාවක් ඇති වෙලා ඉතින් සුහදව කතා බහ කරද්දි අහනවා පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. අනේ අපි වගේ අයටත් පුළුවන්ද කියලා අහනවා. පුළුවන් කියනවා. මේ කෙනා මොකද කළේ? නගුල පැත්තකින් තියලා අපි මේ හැමදාම අනුන්ගේ වැඩ කුලියට කර කර ඉන්නවට වඩා මේ වගේ උතුම් ජීවිතයක් ලබන එක කොච්චර හොඳයිද කියලා පැවිදි වෙන්න යනවා. බලන්න පින්වතුනි, පැවිදි වෙලා දැන් පැවිදි වෙච්ච දවසේම කරන දෙයක් තමයි අර ඇඳගෙන හිටපු කිලුටු ඇඳුම් කෑල්ල දෙවුරම් මහා විහාරේ කොනේ ගහක එල්ලනවා. ඒක එල්ලලා තියෙනවා. කවදා හරි දවසක ඒකත් ඕන වෙයි කියලා. ඒක මොකටද ඕන වෙන්නේ? දැන් ඕන්න දවසක් මේ ස්වාමීන් වහන්සේට ඇති වෙනවා නොයල්මක් පැවිදි ජීවිතේ. අර පරණ ජීවිතේ ආයෙ මතක් වෙනවා. හැබැයි ඒ වුණාට කැමති නෑ පැවිදි ජීවිතේ අත්හැරලා ගිහි ජීවිතේට යන්න. අර ගහ යටට තමයි යන්නේ. අර පරණ ඇඳුම් කෑල්ල එල්ලලා තිබිච්ච ගහ ළඟට යනවා. ගිහිල්ලා Tamanටම අවවාදයක් කරගන්නවා. එම්බා පුරුෂය, එම්බා භික්ෂුව, මේ නුඹ ආයෙමත් මේ කිලුටු වෙච්ච වැරහැලි කෑල්ල ඇඳගෙන ආයෙමත් අර කලින් ජීවිතයට යනවද? එහෙම නැත්නම් මේ උතුම් පැවිද්ද දියුණු කරගෙන යනවද? පැවිද්ද තුල පැවිදි ගුණධර්ම දියුණු කරගෙන යනවද කියලා බලන්න Tamanටම අවවාද කරගන්නවා. අවවාද කරගෙන අර ඒ අදහස අත්හැරලා බොහොම සතුටින් මහානදම් පුරනවා. බලන්න පින්වතුනි, මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ඔය මහා සංගරුවන උන්වහන්සේලා ඒ ශාසනික ගුණධර්ම දියුණු කරගෙන මාර්ගඵල අවබෝධ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කෙනෙක් පැවිදි වෙනකොට බලන්න එහෙම කුඩා දෙයක් අත්හැරලා පැවිදි වෙනවා. ඒ කුඩා දෙය අත්හැරලා පැවිදි වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි. දැන් සාරිපුත්ත ආදී උත්තමයන් වහන්සේලා බලන්නකෝ කොච්චර ධනයද? අම්මගේ පාර්ශවයෙන් කෝටි 80යි, තාත්තගේ පාර්ශවයෙන් කෝටි 80යි. කෝටි 160ක් දාලා තමයි ශාසනය පැවිදි වෙන්නේ. මහා කශ්‍යප ආදී උත්තමයන් වහන්සේලා ඒත් කෝටි සංඛ්‍යාත ධනස්කන්ධය හැරලා තමයි ශාසනය පැවිදි වෙන්නේ. ඒ විතරක්ද පින්නතුනි, තවත් ඒ වගේ උත්තමයන් වහන්සේලා කොච්චරනම් මේ ශාසනයේ වැඩ හිටියද? කෝටි ගණන් වස්තු අත්හැරලා මේ ශාසනයේ පැවිදි වෙලා පාත්‍රෙත් තුන් සිවුරක් දරාගෙන ගයක් ගානේ අනුන්ගෙන් පිණ්ඩපාතේ වඩිනකොට ලැබිච්ච දෙයක් වළඳලා ශාසනික ගුණධර්ම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේලා මේ ශාසනයේ කොච්චරනම් වැඩ හිටියද? එතකොට කියනවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සුපටිපන්නයි. ඒ කියන්නේ පින්වතුනි, මේ ශාසනයේ ආර්ය මාර්ගයක් තියෙනවා. ඒ ආර්ය මාර්ගයේ දියුණු කරද්දී දැන් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. අදි සීල කියලා කිව්වහම පින්නතුනි, මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පනවපු සීලයක් තියෙනවා. දැන් එතන කියනවා මේ ශාසනයේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වන්නේ වෙයි. එතකොට මෙතන මේ සංඝ කියලා ගත්තහම මේ ශාසනයේ පැවිදි උතුමන් වහන්සේලා. දැන් ගිහි අයට සංඝ කියලා කියන්න බෑ.
දැන් සමහර ගිහි අය ඔය වැරදි බණ කියනවා. එතකොට මේ යදිදං චත්තාරි පුරිසයෝගානේ අට්ඨ පුද්ගලා කියන එක වර්ධවා ගන්නවා. එහෙම වර්ධවා අරගෙන මේ ගිහි අයටත් සංඝ කියලා පාවිච්චි කරන්න පුළුවන් කියනවා මාර්ගඵල ලැබුවා. ඒ කතාව කොහොමවත්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ශ්‍රාවක සංඝර කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරලා දාලා මේ ශාසනය තුල පැවිදි වෙච්ච උත්තමයන් වහන්සේලා, මේ ප්‍රතිපදාව පුරාගෙන යන මහෝත්තමයන් වහන්සේලා. එතකොට කියනවා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මාර්ගයට පිළිපන් නිසා සුපටිපන්න කියනවා. ඒතර අදි සීල කිව්වහම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වන්නේ වෙයි. මේ ශාසනයේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පනවපු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒකේ තියෙනවා පරාජිකා ශික්ෂාපද 4ක්. සංඝාදිශේෂ කියලා ශික්ෂාපද 13ක්. නිසංගි පචිති කියලා ශික්ෂාපද 30ක්. පචිති කියලා ශික්ෂාපද 92ක්. පාටි දේශනීය කියලා ශික්ෂාපද 4ක්. සේකියා කියලා ශික්ෂාපද 75ක්. අනියත කියලා ශික්ෂාපද 2ක්. ඔය ඔක්කොම ගත්තොත් එහෙම පින්නතුනි 220යි. ඊළඟට අධිකරණ සමත කියලා 7ක් තියෙනවා 227යි. ඕක තමයි ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ. ඊළඟට කියනවා ආචාර ගෝචර සම්පන්න භාවය. ඇවතුම් පැවතුම් හි තියෙන සංවර භාවය. ඒකටත් බුදුරජාණන් වහන්සේ හික්මෙන්ද පනවලා තියෙනවා. ඊළඟට කියනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. මේක තමයි සීලය කියන්නේ. කුඩා වරදී බය දකින්නේ වෙයි කියනවා. දැන් ශික්ෂාපද තුල හික්මෙන භික්ෂුව වරදකට එළඹෙන්නේ නැහැ. දැන් ඒ කාලේ අපි දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනවා. කිසි කලෙකත් පැන වූ ශික්ෂාපදයක් ඉක්මවා යන්නේ නැහැ. ඒ පැන වූ ශික්ෂාපද නොඉක්මවා ශාසනික ප්‍රතිපත්ති දියුණු කරන්න නම් පින්නතුනි ඒකට ඕනේ කරන විශේෂම ගුණය තමයි සද්ධාව කියලා කියන්නේ. සද්ධාව නැත්තම් පනවපු ශික්ෂාපදයක් ආරක්ෂා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඊළඟට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාදන් වූ ශික්ෂාපද තුල මනාකොට හික්මෙන්නේ වෙයි කියනවා. ඕක තමයි භික්ෂුන් වහන්සේලාගේ අදි සීලය කියලා කියන්නේ. ඊළඟට මේ සීලය තුල හික්මෙන භික්ෂුන් වහන්සේලා ඊළඟට කාමයන් අත්හැරලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් වෙන් වෙලා ධානය වඩනවා. ඒතර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවන ධානය වඩනවා. බලන්න එතන කියනවා අදිචිත්ත. ඊළඟට එහෙම ධානය වඩලා ඊට පස්සේ දුක්ඛාරි සත්‍ය පිළිබඳව අවබෝධ ඥානය දියුණු කරනවා. ඊළඟට දුකට හේතුව පිළිබඳව අවබෝධ ඥානය දියුණු කරනවා. දුකින් නිදහස් වීම පිළිබඳ අවබෝධ ඥානය දියුණු කරනවා. ඊළඟට දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය ගැන අවබෝධ ඥානය දියුණු කරනවා. මොකක්ද අර කියන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය දියුණු කරනවා. ඒක තමයි එතන කියන්නේ අධිපඤ්ඤා කියලා. එතකොට මේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මාර්ගයට පිළිපන් නිසා කියනවා සුපටිපන්න කියලා. ඊළඟට බලන්න ඒ නිවන් මාර්ගය කියන්නේ නිවන ඉලක්ක කරගත්තු ඍජු ප්‍රතිපදාවක්. ওই සුපටිපන්නෝ ගාතාව කොච්චර කිව්වත් මේ අර්ථය දැනගෙන ඒ අර්ථය සිහි කරලා සංගයා ගැන පැහැදීමක් ඇති කරගන්න බැයි නම් පින්වතුනි ඒක තමන්ගේ අඩුපාඩුවක්. දැන් ඊළඟට කියනවා උජුපටිපන්න. එතකොට ඍජු පිළිවෙතක් තමයි මේ නිවන් මාර්ගය කියලා කියන්නේ. ඒකත් කියනවා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත ඒ ඍජු නිවන පිණිස පවතින ප්‍රතිපදාවට පැමිණි නිසා කියනවා උජුපටිපන්න කියලා. එතකොට ශ්‍රාවක සංඝ රත්නය ඒ ගුණෙන් යුක්තයි. එහෙනම් නිවන් දකින්නයි පැවිදි වෙන්නේ. දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කියනවා නම් මන්නම් මහණුනේ නිවන් දකින්න නෙවෙයි කියලා. එතකොට අමතක වෙලා. දැන් පැවිදි වෙනකොට අපි කවුරුත් කියන වාක්‍යයක් තමයි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමං බන්තේ අනුකම්පං උපාදාය කියනවා.
සියලු දුකින් නිදහස් වෙන්න ආර්ය සත්‍ය අවබෝධ කරන්ට මේ සිවුරු අරගෙන මට උතුම් පැවිද්ද ලබා දෙන්න කියනවා. එතකොට එතන ඉල්ලීම කරන්නේ කොහොමද? සියලු දුකින් නිදහස් වෙන්න. නිවන සාක්ෂාත් කරන්න. එතකොට අපේ ඒ ඉලක්කය තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවන පිණිස පවතින ඉලක්කය සහිත ඒ ප්‍රතිපදාවට බැහැගත්තු පිරිසක් නිසා කියන උජුපටිපන්න. ඊළඟට ඥායපටිපන්න. ඥායපටිපන්න කියන්නේ අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා සංඛ්‍යාත ඒ නිවන් මාර්ගය තුල අවබෝධය කරා හික්මෙන පිරිසක් නිසා, ආරි සත්‍ය අවබෝධයේ පිණිස හික්මෙන පිරිසක් නිසා කියනවා ඥායපටිපන්න කියලා. ඊළඟට මේ නිවන් මාර්ගය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ මාර්ගයක්. ඒ නිවන් මාර්ගයට කවුරුත් ගරු කරනවා. එතකොට අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා සංඛ්‍යාත ඒ නිවන් මාර්ගයට, ඒ උතුම් නිවන් මාර්ගයට පැමිණිලා ඒ ධර්ම විනය කතා කරමින්, ඒ ධර්ම විනය තුල හික්මෙමින් අනිත් අයවත් ඒ ධර්මයේ තුල හික්මවන ඒ ශ්‍රාවක සංඝ රත්නය සාමීචි පටිපන්න කියන ගුණයෙන් යුක්තයි. එතකොට ඔන්න ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචි පටිපන්නයි. ඊළඟට කියනවා යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලං. මේ ශාසනයේ ප්‍රතිපදාව පුරුදු කරන් යනකොට එක එක අවස්ථා තියෙනවා. එක අවස්ථාවක් තමයි සෝවාන් මාර්ගයේ වඩන අවස්ථාව. අනිත් අවස්ථාව තමයි සෝවාන් ඵලයට පැමිණි අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි සකදාගාමි මාර්ගයේ වඩන අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි සකදාගාමි ඵලයට පැමිණි අවස්ථාව. ඊළඟට අනාගාමි මාර්ගයේ වඩන අවස්ථාව. ඊළඟට අනාගාමි ඵලයට පැමිණි අවස්ථාව. ඊළඟට අරහත් මාර්ගයේ වඩන අවස්ථාව. ඊළඟට අරහත් ඵලයට පැමිණි අවස්ථාව. එතකොට බලන්න ඔතන අවස්ථා කීයද? 8යි. එතකොට එතන සෝවාන් මාර්ගයේ වඩන කෙනා, සෝවාන් ඵලයට පැමිණි කෙනා දෙන්නයි. සකදාගාමි මාර්ගයේ වඩන කෙනා 3 දෙනයි. සකදාගාමි ඵලයට පැමිණි කෙනා 4යි. අනාගාමි මාර්ගයේ වඩන කෙනා 5යි. අනාගාමි ඵලයට පැමිණි කෙනා 6යි. අරහත් මාර්ගයේ වඩන කෙනා 7යි. අරහත් ඵලයට පැමිණි කෙනා 8යි. පුජ්‍යල වශයෙන් කීයද? 8යි. ඊළඟට යුගල වශයෙන් 4යි. බලන්න සෝවාන් මාර්ගයේ වඩන ඵලයට පැමිණි. ඒක එක යුගලයක්. සකදාගාමි මාර්ගයේ වඩන ඵලයට පැමිණි. දෙවෙනි යුගලය. අනාගාමි මාර්ගයේ වඩන ඵලයට පැමිණි. තුන්වෙනි යුගලය. අරහත් මාර්ගයේ වඩන ඵලයට පැමිණි. හතරවෙනි යුගලය. ඔන්න යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලං. එතකොට තනි තනිව ගත්තොත් 8 9යි, යුගල වශයෙන් ගත්තොත් 4යි. අන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආහුනේයයි කියලා කියනවා. දැන් බලන්න පිණ්ඩපාතේ වඩිනවා රහතන් වහන්සේලා. දවසක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දුප්පත් හිඟන්නේ හිටියා ඉන්දක කියලා. මේ ඉන්දක කියන යාචකයා අනුරුද්ධ මහ රහතන් වහන්සේව දැකලා කල්පනා කරනවා අද මට බත් හැන්දක් හම්බෙලා තියෙනවා. බත් හැන්දයි හම්බෙලා තියෙන්නේ. වෙනද මට මෙහෙම බත් හැන්දක්වත් නැහැ. මේ වගේ උත්තමයන් වහන්සේලා හම්බ වෙනවා. එතකොට මට දෙන්න දෙයක් නැහැ. අද මට බත් හැන්දක් හම්බෙලා තියෙනවා. මේ වගේ උත්තමයන් වහන්සේ නමකුත් වැඩ ඉන්නවා කියලා හිතලා කල්පනා කළා මේක පූජා කරන්න ඕනේ කියලා. අර ලැබිච්ච බත් හැන්ද අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. හරි සතුටින් පැහැදීමෙන් පූජා කළා. පින්නතුනි, ඒ පින බලන්න දෙවියන් අතර මහේසාක්‍ය දෙවි කෙනෙක් වෙන්න හේතු වුණානේ. පූජා කළේ බත් හැන්දයි. අර අනුරුද්ධ මහ රහතන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඒ බත් හැන්ද පූජා කළා. ඒ නිසා බලන්න කියනවා මේ රහතන් වහන්සේලා කියන්නේ පින් කෙතක් කියනවා. පින් කුඹුරක් කියනවා රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒතර බත් හැන්ද පූජා කළ පිනෙන් දෙවියන් අතර ඉපදිලා මහේසාක්‍ය දිව්‍ය පුත්‍රයෙක්. බුදු කෙනෙක් නැති කාලයක දන් දුන්නා අංකුර කියලා රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච නැති කාලෙක 7 අවුරුද්දක් තිස්සේ මහා දන් දුන්නා කියන අවුරුදු 7ක් දුගී මගී යාචකාදීන්ට
අවුරුදු 7ක් තිස්සේ මහා දාන දුන්නා කියනවා. හැබැයි ඒ දානේ පිළි අරගන්ට සුදුසු ගුණ සම්පත් තියෙන දක්ෂිනාරයන් වහන්සේ නමක් හම්බුනේ නැහැ කියනවා. බලන්න පිංගතුනි, පසේ බුදුරජාණන් වහන්සේ නමක් කරි ලෝකේ පහළ වෙච්ච කාලෙක දාන ටිකක් පූජා කරගන්න හම්බ වුණොත් ඒ දානේ මහත්ඵල මහානිසංස වෙනවා. හේතුව උන්වහන්සේලාගේ ගුණය බොහොම ඉහළයි. එතකොට ලෝකේ රහතන් වහන්සේලා බිහි වෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක. මාර්ගඵලලාභී උතුමන් බිහි වෙන්නේ ශාසනයක් තියෙන කාලෙක. එතකොට බලන්න මේ දෙදෙනාම රැස් කරගත්තු පිනේ ස්වභාවය. අංකුර රජුරුත් ඉන්නවා දිව්‍ය ලෝකේ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කරගත්තු ඉන්දක දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා දිව්‍ය ලෝකේ. කවුද? මහේසාක්‍ය. අර අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කරගත්තු මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා අර අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා මහේසාක්‍යයි. 7 අවුරුද්දක් මහදන් දීපු අංකුරට වඩා මහේසාක්‍යයි. බලන්න පින්වතුනි, ශ්‍රාවක සංඝරත්නයේ තියෙන දක්ෂිනාරේ භාවය. ඊළඟට ඒ විතරක්ද නැහැ. පින්නතුනි, දවසක් එක ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගෙදර පූජා කරගන්න දෙයක් නැහැ. හැබැයි තිබුණා කැවුම් ගෙඩියක්. එකම එක කැවුම් ගෙඩියක්. ඒ කැවුම් ගෙඩිය අයිතිවාසිකම තියෙන්නේ ලේලිට නෙවෙයි නැන්දම්මට. ලේලිගේ කොටස නැහැ. නැන්දම්මේ කොටස ඉතුරු වෙලා තියෙනවා. නැන්දම්ම ගෙදර නැහැ. මේ නැන්දම්ම ලේලි හරි ගැටන තියෙනවා ගෙවල් වල. එතකොට දැන් ලේලි කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ බොහෝම ගුණ සම්පන්නයි. පිණ්ඩපාතේ වැඩම කරලා. අනේ මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ මට. නැන්දම්ම ආපු හැටි පින්කම අනුමෝදන් කරනවා මේක කියලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේට අර පිණ්ඩපාතේ වැඩිය ස්වාමීන් වහන්සේට බොහෝම සතුටින් අර කැවුම් ගෙඩිය පූජා කළා. ඒ පින්කම කරගත්තා. නැන්දම්ම ගෙදර ආවා. ආපු හැටි කිව්වා මම මේ කැවුම් ගෙඩිය පූජා කළා කියලා. පිණ්ඩපාතේ වැඩිය ස්වාමීන් වහන්සේ නමකට. අනුමෝදන් වෙන්න බැරුව ගියා. බලන්න පින්වතුනි, එක එක්කිනාගේ මානසික මට්ටමේ ස්වභාවය. කිව්වා මගෙන් අහන්න නැතුව නුඹ ඇයි ඒක පූජා කළේ? කිපුණා. අරගත්තේ දොරපොල්ල. මේ කැවුම් ගෙඩියට බලන්නකො. දොරපොල්ල අතට අරගෙන බුරපතු කැඩෙන්න ගැහුවා. එතකොට ඒ පූජා කළ පිනෙන් බලන්න දෙවියන් අතර උපන්න මහේසාක්‍ය දෙව්දුවක් ශ්‍රාවක සංඝරත්නයේ ගුණය. ඉතින් මෙන්න මේ විදිහට මේ දක්ෂිනාරී කියන ගුණයෙන් යුක්තයි ශ්‍රාවක මහා සංඝරත්නය. ඊළඟට අංජලි කරණීය කියලා කියනවා. අංජලි කරණීය කියලා කියන්නේ දැන් අපි වඳිනවනේ. වැඩිහිටියන්ටත් වන්දනා කරනවා ගිහි ඇත්තෝ. එතකොට අම්මා තාත්තටත් වන්දනා කරනවා දරුවෝ. බලන්න ශාසනය පැවිදි වුණාට පස්සේ ඒ අම්මයි තාත්තයි මොකද කරන්නේ? මහාන වෙච්ච දවසේ ඉඳලා ඒ දෙමව්පියෝ Tamanගේ පුතාට පුත්‍ර ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා. බලන්න එතන මේ ශාසනය පැවිදි වුණාට පස්සේ ගුණ සම්පත්තිය ඉහළයි. ඒතර පැවිදි වෙච්ච දවසේ ඉඳලා ඒ සාමණේර දස සීලය ආරක්ෂා කරද්දී දෙමව්පියෝ වන්දනා කරනවා Tamanගේ ඒ ස්වාමීන් වහන්සේට. දැන් මෙතනදී අංජලි කරණීය කියලා කිව්වහම වැඳලා පුදලා පින් රැස් කරගන්න සුදුසු ගුණය. ගාතාවක් කියනවනේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බල. අහලා තියෙනවනේ ගාතාව. දැන් ඕකේ තේරුම දන්නවද? තේරුම දැනගෙන තියෙන්න ඕනේ. සිල්ලුතුන්ට ගුණවතුන්ට වන්දනාමාන කිරීම, ගරු සත්කාර කිරීම, අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධා පචායිනෝ. වැඳුම් පිදුම් කිරීම, ගරු සත්කාර කිරීම. ඒකෙන් ලැබෙන ආනිසංස මොනවද? චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. හතරක් හම්බ වෙනවා කියන ආනිසංස. මොනවද ආනිසංස හතර? ආයුවන්නෝ සුඛං බලං. දීර්ඝායුෂ ලැබෙනවා කියනවා. වර්ණ සම්පත්තිය ලැබෙනවා කියනවා. සැපේ ලැබෙනවා කියනවා. ඊළඟට බලය ලැබෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයු වර්ණ සැප බල ලැබෙන උසස් පින්කම. සංඝයාට වන්දනා කිරීම. දැන් සමහර ඇත්තෝ මේ වඳින එක ගැන දන්නේ නැහැ.
දැන් එක එක මට්ටම් වල භික්ෂුන් වහන්සේලාව දකිනවා. නමුත් පින්වතුනි අපි මහා සංඝරත්නයට নমස්කාර වේවා කියලා අරමුණු කරගෙන අපි අපේ ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස වැඳ নমස්කාර කිරීමෙන් අපිට ලැබෙන යහපත අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු චූටි ස්වාමීන් වහන්සේ නමක් දකිනවා. පොඩි ස්වාමීන් වහන්සේ නමක් වයසින් අඩුයි. අවුරුදු 7යි කියලා අපි හිතමු වයස. ඒතකොට වැඩිහිටි අම්මා කෙනෙක් හිතනවා මේ වගේ පොඩි අයට මම මොකටද වඳින්නේ? මේ වගේ පොඩි අයට මම මොකටද නැමෙන්නේ? ඒ ස්වභාවයේ මොකක්ද ඒ හිතේ වැඩෙන? ඒකට තමයි කියන්නේ මාන්නේ කියලා. ඒක තියෙන කල් මේ සංසාර දුකින් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? හිත පහදවා ගන්නවා. මේ ශාසනයේ මෙච්චර කුඩා ස්වාමීන් වහන්සේලාගේ ගුණය කොයිතරම් ඉහළයිද? මේ ගෙවල් දොරවල් අතහැර ගන්න බැරුව, දරුමල්ලු අතහැර ගන්න බැරුව කොයිතරම්නම් අපහසුතාවයට පත් වෙනවද? දැන් අද කොහේ හරි ගමනක් ගියොත් ඒ ගිය තැන ඉඳලා මතක් වෙන්නේ ගෙදර දොරේ තියෙන දේවල්. ඒ ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් අතහැරලා මේ ශාසනය පැවිදි වුණාට පස්සේ ඒ පුරුදු කරන ස්වල්ප මාත්‍ර ගුණය වුණත් පින්වතුනි කොයිතරම් වටිනවද? ඒ නිසා කුඩා ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් හිත පහදවාගෙන මහා සංඝරත්නයට নমස්කාර වේවා කියලා වඳිනවා නම් පුදනවා නම් ඒකෙන් බොහෝ පින් රැස් වෙනවා. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ ශාසනයේ භික්ෂුව කුඩා වෙන්න පුළුවන්. මේ ශාසනයේ භික්ෂුව කුඩා වුණත් මේ ශාසනයේ භික්ෂුවට තියෙන ගුණය කුඩා වෙන්නේ නැහැ. පුරපස්ස සඳ වගේ බබලනවා කියනවා. අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ කුඩයි කියලා සලකන්න හොඳ නැති දේවල්. එක්කෙනෙක් තමයි රජ්ජුරුව. කුඩා රජ්ජුරුව කියලා නැහැ, ලොකු රජ්ජුරුව කියලා නැහැ, නියෝගයේ එකයි කියනවා. ඊළඟට සර්පයා. කුඩා සර්පයා ලොකු සර්පයා කියලා නැහැ, දෂ්ටකලුත් විසයි කියනවා. ඊළඟට ගින්දර. පොඩි ගිනි පුපුරක් කියලා නැහැ, අත දැම්මොත් පිච්චෙනවා කියනවා. ඊළඟට භික්ෂුව. කුඩා භික්ෂුව ලොකු භික්ෂුව කියලා නැහැ, අපහාස කළොත් අකුසල් රැස් වෙනවා කියනවා. ඒ නිසා මතක තියාගන්න මේ සංඝයා ගැන ගරුත්වය තමන්ගේ හිතේ තියාගන්න ඕනේ. දැන් පින්වතුනි අද කාලේ එකතු වෙච්ච තැන්වල භික්ෂුන් වහන්සේලා ගැන කතා කළොත් බහුතරයක් හිත පහදින විදිහට නෙවෙයි කතා කරන්නේ. තමන්ගේ හිතම අපහදින විදිහට තමන් ගොඩනගා ගන්නවා නොඑක ආකාරයේ අදහස්. නමුත් බලන්න මේ සාරිපුත්තාදී මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන කියලා ගත්තාම උන්වහන්සේලාව සිහි වෙනකොට උන්වහන්සේලාගේ ගුණේ සිහි කරනකොට අපේ හිතේ කොයිතරම්නම් පැහැදීමක් ඇති කරගන්න පුළුවන්ද? ඊළඟට බලන්න අන්තිම ගුණය කියනවා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස කියලා. කුඹුරකට වී ටිකක් ඉහිනවා. කුඹුරට වී ටිකක් ඉස්සහම අස්වැන්න කොයි වගේද? අපි හිතමු වී ලාහක් කියලා. ඒ වී ලාහක් ඉස්සහම ඒකෙන් ලැබෙන අස්වැන්න 10-15 ගුණයක්. අන්න ඒ වගේ කියනවා ගුණ සම්පත්තියෙන් යුක්ත ශ්‍රාවකයන් වහන්සේලාට දානයක් පූජා කරගත්තොත් ඒකෙන් ලැබෙන විපාකය බොහොම ඉහළයි කියනවා. ඒ නිසා තමයි ලෝකයාට උත්තරීතර පින්කෙතක් කියනවා. ශ්‍රේෂ්ඨ පින්කෙතක් කියනවා ශ්‍රාවක මහා සංඝරත්නය. ඉතින් ඒක නිසා ඔය සංඝරත්නයේ ගුණ අපි තේරුම් ගන්න ඕනේ. සංඝරත්නයේ ගුණ තේරුම් අරගෙන සංඝරත්නය ගැන සිහි කරන්න ඕනේ. සංඝරත්නයේ ගුණ සිහි කරනකොට ඒක එක්තරා භාවනාවක්. සංඝානුස්සති කියලා කියනවා. සංඝානුස්සතිය පුරුදු කරන්න තමන්ගේ හිතේ ප්‍රසාදය බලවත් වෙනවා. දැන් අද කාලේ සමහර අය දන් දෙනවනේ. ගොඩක් ඇත්තෝ දන් දෙන්නේ දැන් කෙනෙක් මැරුණාම 7 දවසෙන් අවුරුද්දෙන් 3 මාසෙන් එහෙමනේ අද කාලේ දන් දෙන්නේ. ඉතින් 7 දවසෙනොත් සංඝරත්නයේ වඩම්මලා දන් දෙනවා. 3 මාසෙනොත් සංඝරත්නයේ වඩම්මලා දන් දෙනවා. අවුරුද්දෙනොත් සංඝරත්නයේ වඩම්මලා දන් දෙනවා. ඒතකොට මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ දිනවලට විතරක් බහුතරයක් හැමෝම නෙවෙයි. සමහර ඇත්තෝ ඉන්නවා Tamanට පුළුවන් වෙලාවක ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන දන් දෙනවා. නමුත් බලන්න මේ සම්ප්‍රදායට හුරු වෙලා තියෙන්නේ අර දිනවලට පමණක් දන් දෙනවා. එතකොට Taman ඒ චාරිත්‍රය ඉෂ්ට කරනවා. හැබැයි සංඝයාට දන් දීමෙන් රැස් වෙන පින Tamanට අංග සම්පූර්ණව රැස් වෙනවද කියන එක හිතන්න ඕනේ.
කල්පනා කරන්න ඕනේ. දැන් ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවාගෙන ඒ දේ කළොත් Tamanට පින් රැස් වෙනවා. දැන් සමහර ඇත්තු දානේ උයද්දි බලන්න එක එක දේවල් කතා කර කර දානේ හදනවා. ඊළඟට කාටද ඒ දානේ පූජා කරන්න කියලා අදහසක්වත් නැහැ. ඊළඟට බලන්න ඒ දානේ බෙදනකොට කාටද මේ දානේ පූජා කරන්න කියන අදහස නැහැ. දානේ පූජා කළාට පස්සේ ඒ දාණයෙන් පස්සේ බලන්නකො පින්වතුනි කොයිතරම් යුද්ධයක්ද ඒ ගෙවල් වල තියෙන්නේ කියලා. කාටද මේ දානේ පූජා කළේ කියන අදහස නැහැ. එතකොට කොහොමද මේ මැරිච්ච ඇත්තන්ටවත් හරියට පිනක් රැස් වෙන්නේ? පිනක් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සංඝයා ගැන වැටහීම ඇති කරගෙන සංඝයා උදෙසා සිදු කරන දේ අවබෝධයෙන් කරන්න. සංඝයා ගැන වැටහීම ඇති කරගෙන සංඝයාගේ ගුණ සිහි කරන්න. ලෝකේ හැම කාලෙකම අපිට සංඝරත්නය හම්බ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයක විතරයි ශ්‍රාවක සංඝරත්නය මුණ ගැහෙන්නේ. ඒ ශ්‍රාවක මහා සංඝරුවනට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අද මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මහව යටකලානේගම ජේ.එම්. කමලාවති පින්වන්ත උපාසක මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින් උපුල්වෙහෙර පදිංචි ඒ ඥාති පිරිස විසින් කියන මේ සියලු දෙනාම එකට එකතු වෙලා තමයි මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්ට යෙදුන උක්කුබණ්ඩා මහත්මයාට යූබී උක්කුබණ්ඩා පින්වන්ත මහත්මයාට පින් අනුමෝදන් කරන්න ඒ උපුල්වෙහෙරේ පදිංචි. ඒ වගේම ආර් බණ්ඩිමණිකා පින්වන්ත මාතාවට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර් කිරිමණිකා පින්වන්ත මාතාවට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා යටකලානේගම පදිංචිව සිටි. ඒ වගේම ටී.එම්. මුදියන්සේ පින්වන්ත මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මිය පරලොව යන්ට යෙදුන ඒ WB උක්කු අම්මා පින්වන්ත මෑණියන්, ආර් බණ්ඩිමණිකා පින්වන්ත මෑණියන්, ඒ වගේම ආර් කිරිමණිකා පින්වන්ත මෑණියන්, ටී.එම්. මුදියන්සේ පින්වන්ත මහත්මයා යන මේ හැම දෙනාම මේ ඥාතීන් සියලු දෙනාම මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තවත් ඥාතීන් ඇතනම් ඒ සියලු ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තෝ සැපවත් වෙත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා, මේ සසර ගමන තුල සුවපත් භාවයම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තවත් විශේෂයෙන්ම මෙවන් ධර්ම දානමය පින්කම් සිද්ධ කරන්නට අවස්ථාව සැලසුනේ මේ වගේ බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කරපු නිසායි. ඉතින් ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේව සිහිපත් කරනවා මේ පින්වත් පිරිස. අපි හැමදෙනාම මේ රැස් කරගත් ධර්ම දානමය පින උන්වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේ මේ පින්පෙත් අනුමෝදන් වෙලා සසර ගමන සුවපත් කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහව යටතලානේගම ජේ.එම්. කමලාවති උපාසක මෑණියන්, දූදරුවන්, ඒ වගේම උපුල්හෙරේ පදිංචි නැසී ගිය මව්පියන් ඇතුළු ඥාති පිරිස, ඒ වගේම සුජීවත්ව සිටින ඥාති පිරිසට, ඒ වගේම රණවිරුවන්, ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා සිටින සියලු දෙනාට මේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මහව යටකලානේගම ජේ.එම්. කමලාවති ඒ උපාසක මෑණියන් ඇතුළු ඒ උපුල්වෙහෙරේ පදිංචි ඥාති පිරිස ඇතුළු මේ හැම දෙනාටම මේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැනසෙල්ල උදා වේවා. කායික මානසික සුවය සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක කෙටි කර ගැනීම පිණිස මේ ධර්ම දානමය පින මහෝපකාරී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.
සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය කුරුණෑගල ධම්මානන්ද පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. See